පුතේ 2017 විභාග ගන්න බලන්න. දෙදස් 17 ගන්න. කැපිටල් A සහ B ලක්ෂ දෙකක පීඩුම් දෛශික දෙනවා සිම්පල් A සහ B කියලා. ඊට පස්සේ C ලක්ෂයක පීඩුම් දෛශිකක් දෙනවා. මේ බලන්න මෙහෙම ගමු. මූලයට අනුබද්ධයෙන් මේක O A B. මෙයාගේ පීඩුම් දෛශිකය සිම්පල් A. මෙයාගේ පීඩුම් දෛශිකය සිම්පල් B. ඊට පස්සේ C එකක් දෙනවම මේ ටික මෙහෙමයි දෙන්නේ වාට. මෙන්න මේ දත්ත ටික බලන්න. මේක දෙනවා ඇවිල්ලා සිම්පල් A. OB දෛශිකය දෙනවා සිම්පල් B. OC දෛශිකය දෙනවා C කියලා. හැබැයි ඒක දෙනවා මෙන්න මෙහෙම. එක ඍණ ලැම්ඩා A දෛශික ධන ලැම්ඩා B දෛශික ලැම්ඩා කියන එක නා බිඳුව සහ එක අතර කියලා දෙනවා. ওই ටික අපිට දීලා තියෙනවා. අපිට කියනවා දරුවෝ AC හොයන්නලු CB හොයන්නලු. කොහොම බලන්න AC මෙන්න මේක හොයන්නලු AC දෛශිකය. නේද? පළවෙනි කොටසේ ඒක අහන AC සහ CB. අපි කවුම් මෙන්න මෙහෙම. හොඳට බලාගෙන ඉන්න. AC දෛශිකයේ සමාන එකපාර ගන්න පුළුවන්. මෙයාගේ පීඩුම් දෛශිකෙන් මේ පීඩුම් දෛශික අඩු කරාම හරිනේ. ඒ කියන්නේ C ඍණය කියලා ගන්න පුළුවන් නේ. අයි දෙන්නගෙන් පීඩුම් දෛශික දන්නවනේ. එතකොට මෙතන නවා C කියලා කියන්නේ එක ඍණ ලැම්ඩා A දෛශික ධන ලැම්ඩා B දෛශික ඍණ A දෛශිකය. මෙතනින් A දෛශිකේ පොදුයි. ඍණ එකක් එනවා A දෛශික ලැම්ඩා B දෛශික. පුතේ මෙතෙන්දී කැපිලා යනවනේ. ඍණ ලැම්ඩා A දෛශික ධන ලැම්ඩා B දෛශිකය. දැන් සුළු කරද හැකි මේ ලැම්ඩා පොදුයි කියලා ගන්න. B ඍණේ. ඔන්න එහෙනම් කට්ටිය බලාගන්න AC දෛශිකට උත්තරයක් ආවා. AC දෛශිකට උත්තරයක් ආවා මෙහෙම ලැම්ඩා වාරයක් B ඍණේ. ඔය වගේම තව කොටසක් අහනවා ඕගොල්ලන්ගෙන් CB දෛශික හොයන්න කියලා. කොහොම බලන්න CB. මෙන්න මේ CB දෛශික හොයන්න කියලායි කියන්නේ. මේ වගේම හදමු අපි. මෙහෙම හදමු. මෙන්න මේ විදියට CB දෛශිකයේ සමානයි එකපාර ගමුනේ. ඇයි මේ දෙන්නගෙම පීඩුම් දෛශික අපි දන්නවා. මේ දෙන්නගෙම පීඩුම් දෛශික දන්න නිසා එකපාර ගන්න පුළුවන්. B ගේ පීඩුම් දෛශිකෙන් C ගේ පීඩුම් දෛශික අඩු කරන්න ඕන. B කියන්නේ B ම තමයි. හැබැයි C වෙනුවට මෙන්න මේක සමාන පදයක් තියෙනවා. මේකෙන් C වෙනුවට දාන්න පුළුවන් මේ කොටස. නේද? C වෙනුවට. ඒතොර එනවා මෙතන එක ඍණ ලැම්ඩා A දෛශිකය ධන ලැම්ඩා B දෛශිකය. ওই විදිහට එන්නේ. දැන් සුළු කරමු. මේක සුළු කරලා ගන්නකොට එක ඍණ ලැම්ඩා A දෛශිකය ඍණ ලැම්ඩා B දෛශිකය. නේද? දැන් B පොදුයි කියලා ගත්තොත් එක ඍණ ලැම්ඩා වාරයක් B ඍණ එක ඍණ ලැම්ඩා වාරයක් A දෛශිකය. එක ඍණ ලැම්ඩා පොදුයි. එතන B දෛශිකය ඍණ A දෛශිකය කියලා. මේක CB දෛශිකය. අවබෝධයිද? එනයි කොටස් දෙකට අපි ඔන්න උත්තර දුන්නා. එහෙනම් පටන් ගන්න ඕගොල්ලෝ පැහැදිලිව ලියාගන්න 2017 විභාග ගන්න. මෙතන ඉඳන් පටන් ගන්න ලියන්න.
පුතේ ගානේ ඊළඟ කොටස කියන මෙන්න මෙහෙම එකක්. මේ ලැබිච්ච ප්‍රතිඵල ඇසුරෙන් ඔප්පු කරනලු මෙන්න මේ C කියන ලක්ෂය. මෙන්න මේ C ලක්ෂය AB මත පිහිටනවා කියලා පෙන්වන්නලු. ඒ කියන්නේ මෙතන නෙමෙයි මේ වගේ තැනක තියෙනවා කියලා. AB රේඛාව උඩ තියෙනවා කියලා ඔප්පු කරනලු. පැහැදිලිද? එතකොට ඒක ඔප්පු කරන්නේ මෙහෙමයි. මම ඒක දෙවෙනි කොටස විදිහට ගන්නම්. දැන් ඕගොල්ලෝ AC දෛශිකේ හෙව්වනේ. ලැම්ඩා වාරයක් බීරිනේ කියලා. නේද? ලැම්ඩා වාරයක් බීරිනේ කියලා හෙව්වා. ඊළඟට මෙතනින් මම උක්ත කරගන්නවා පුතේ බීරිනේ දෛශිකය. ලැම්ඩා නියතෙන් බෙදුවා. මේක 1 කියලා ගන්න 1. ඊළඟට අපි හොයාගෙන තියෙනවා CB දෛශිකය හොයාගෙන තියෙනවා CB. 1 ඍණ ලැම්ඩා බීරිනේ මේක 2. මම 1න් 2ට ආදේශයක් දෙනවා. මොකද බීරිනේ දෛශිකය මෙයාට සමානයිනේ. මෙයාව ගෙනහිලා මෙතෙන්ට දානවා. එතකොට එනවා පුතේ මෙහෙම 1න් 2ට ආදේශය. CB දෛශිකය සමානයි 1 ඍණ ලැම්ඩා. එතකොට මේක බීරිනේ කියන්නේ මොකක්ද? බෙදීම ලැම්ඩා කෙනෙක් කියන C දෛශිකය නෝ. දැන් ඔන්න කතාව අහගන්නකෝ. දැන් මොකද වෙන්නේ? දැන් මම කියනවා CB දෛශිකය සමානයි. මේ බලන්න CB දෛශිකය සමානයි K වාරයක් AC දෛශිකය. ආකාර නිසා ඒක රේඛීය වෙනව නේද පුතේ? එතකොට මේ මොඩල් එකට ආවොත් මේ දෛශික දෙක මේ දෛශික නියතයක් ඇසුරෙන් සම්බන්ධ වුණොත් මේකට අදාළ මේ ලක්ෂ ටික C ලක්ෂය, B ලක්ෂය, A ලක්ෂය ඒක රේඛීය වෙනවා. ඒක රේඛීය වෙනවා. පුතේ ඒක රේඛීයයි මේ. A ලක්ෂයයි C ලක්ෂයයි B ලක්ෂයයි ඒක රේඛීයයි කියන්නේ ඒකේ අදහස C ලක්ෂය කියන එක AB මත පිහිටනවා කියන එක. නැත්තම් ඒක රේඛීය වෙන්න බෑනේ. ඒක රේඛීය වෙනවා. එතකොට මම ලියනවා මෙන්න මෙහෙම එකක්. එනම් C ලක්ෂය කැපිටල් AB මත පිහිටයි. හදාගන්න පුතේ මෙතෙන්ද. මේ ටික හදාගන්න දෙවෙනි කොටස කියලා දාලා. දැන් අපෙන් අහන බෙදෙන අනුපාතය. බෙදෙන අනුපාතය ගන්න මෙන්න මෙහෙමයි. මේ බලන්න. මේකේ අනුපාතය අහනවා.
CB දෛශිකය සමානයි 1 ඍණ ලැම්ඩා බෙදීම ලැම්ඩා AC දෛශිකය. පුතේ බෙදන අනුපාතය ගන්න නම් E හිස ගලවන්න. E හිස ගැලවුවාම එන්නේ CB දිග නේද? E හිස ගැලවුවා හොඳේ. දැන් බෙදන්න. මෙහෙම එන්නේ නේද? හදාගන්න. AC කියන්නේ ලැම්ඩා ප්‍රමාණයක්. අපෙන් අහන්නේ AC ට CB අනුපාතය. ඉතින් උත්තරය උතනින් ගත හැකින්නේ. AC ට CB අනුපාතය කොහොමද වැටෙන්නේ? ලැම්ඩා අනු 1 ඍණ ලැම්ඩා. හදාගන්න මෙහෙම. පුතේ ඊළඟ කොටසේදී මම මේක ගන්නවා ගානේ 3 වෙනි කොටස විදියට. හොඳේ. මෙන්න මෙහෙම. දැන් අපිට මෙහෙම ආවනේ. මෙතන මම මෙහෙම ඇඳ ගන්නවා. හොඳේ. A B දැන් C ලක්ෂය පීඩන්නේ මෙතනනේ. මෙයාගේ පීඨුම් දෛශිකයේ සිම්පල් A මේක C හැබැයි C වලට සමාන පදයක් දෙනවා. මේක B. AOB කෝණය සමච්ඡේදනය කරනවලු OC මගින්. ඒ කියන්නේ OC මෙහෙම ඇන්දොත් AOB කෝණය සමච්ඡේදනය කරනවා නම් දරුවෝ මේක ඇල්ෆා වෙනවා. නේද? කෝණය සමච්ඡේදනය කරනවා කියලා කියනවා. අපිට කියනවා මෙන්න මේක පෙන්වන්නලු. B දෛශිකයේ මාපාංකය වාරයක් A තිත C සමානයි A දෛශිකයේ මාපාංකය වාරයක් B තිත C බව මේක ඔප්පු කරන්නලු. එතකොට මෙතන තියෙන්නේ OA A දෛශිකය. මෙතන තියෙන්නේ OC C දෛශිකය. මෙතන තියෙන OB B දෛශිකය. මේ රූපය ඇසුරින් මේක ඔප්පු කරන්න කියලා ඊගොල්ලෝ කියන්නේ. නේද? රූපය ඇඳගන්න ලස්සනට.
දැන් බලන්න පුතේ. මෙන්න මෙතන තියෙනවා මේ පෙන්වන්න කියන උත්තරේ මේ උත්තරේ පෙන්නකොට මේ පදේ මේ පැත්ත වම් පැත්ත දකුණු පැත්තට සමානයි කියලා ඔප්පු කරන්න ඕන. නේද? මේකේ පේනවද A තිත C. මෙතන තියෙනවා B තිත C. එන A දෛශිකය මෙන්න C දෛශිකය මෙන්න මේ දෙන්නගේ තිත් ගුණිතය අවශ්‍ය වෙනවා. තව B දෛශිකයේ C දෛශිකය අතර තිත් ගුණිතයද අවශ්‍ය වෙනවා. එහෙනම් මේ බලන්න දරුවෝ. මම මෙන්න මෙහෙම සුළු කිරීමක් කරනවා. මුලින්ම A තිත C ලියනවා. A දෛශිකයේ මාපාංක C දෛශිකයේ මාපාංක cos alpha. මේ දෙන අතර කෝණය alpha. cos alpha. තොර මෙතනින් cos alpha උක්ත කරනවා. cos alpha සමානයි A දෛශික ධන C දෛශික. A තිත C බෙදන්න ඕන A ගේ මාපාංක C ගේ මාපාංකයෙන්. මේක කැපිටල් A ප්‍රතිඵලය. ඔය වගේම B දෛශිකයේ සහ C දෛශිකය අතර තිත් ගුණිත ගන්න පුළුවන්. මෙහෙම තිත් ගුණිත ගත්තාම B ගේ මාපාංක C ගේ මාපාංක cos alpha බෙදන්න cos alpha උක්ත කරගන්න B තිත C බෙදීම B ගේ මාපාංක C ගේ මාපාංක. දැන් අපට පුළුවන් cos alpha සමාන කරන්න. cos alpha සමාන කරමු. cos alpha සමාන කරාම එනවා A තිත C බෙදීම A ගේ මාපාංක C ගේ මාපාංක. මෙතන B තිත C බෙදීම B ගේ මාපාංක C ගේ මාපාංක. C ගේ මාපාංකෙට C ගේ මාපාංක කැපෙනවා. සමාන පද කැපෙනවා. එතකොට B ගේ මාපාංකයෙන් මෙහෙට හරස් ගුණ කරන්න මේ. B ගේ මාපාංකය වාරයක් A තිත C කියලානවා. මෙයා මෙහෙට හරස් ගුණ කරන්න. A ගේ මාපාංකයේ වාරයක් B තිත C කියලානවා. පුතේ හදාගන්න. එතකොට ඒක කොටස ඔප්පුණා. මෙතන හදාගන්න.
පුතේ මේක ඇසුරෙන් අන්තිම කොටස අහනවා මේක ඇසුරෙන් ලැම්ඩස් හොයන්න කියලා. මේක ඇසුරෙන් හොයන්න කියන එක තේරුම් ගන්නේ n9 කියලා තියෙනවා. n9 කියන්නේ මේ ප්‍රතිඵල ඇසුරෙන්. මේ බලන්න ලැම්ඩස් සෙවීම කියන කතන්දරේ හොඳට බලා ගන්න. පොඩි සුළු කිරීමක් එනවා ඒකයි බලා ගන්න. මෙතන තියෙනවා දැන් ඔප්පු කරා b ගේ මාපාංක a තිත c සමානයි a ගේ මාපාංක b තිත c. ඔහමෙන්. එතන මෙතන යනවා b ගේ මාපාංක a තිත c. a දෛශිකය තිත c දෛශිකය ගන්නකොට c දුන්නනේ අපිට. c දෛශිකය දීලා තිනා මෙහෙම. එක ඍණ ලැම්ඩා a දෛශිකය ධන ලැම්ඩා b දෛශිකය. ඔන්න ඔහම තියෙන්නේ. මෙතන a ගේ මාපාංකයක් එනවා. මෙන්න මෙතන තිත් ගුණිතය බලන්න. b තිත c දෛශිකය මෙහෙම දෙනවා. එක ඍණ ලැම්ඩා a දෛශික ධන ලැම්ඩා b දෛශික. දැන් මේක සුළු කරන්න ඕනි. b ගේ මාපාංක මෙතන එනවා එක ඍණ ලැම්ඩා a තිතේ වැඩි කරන්න මේ a තිතේ ධන ලැම්ඩා a තිත b a තිත b. මෙතන a ගේ මාපාංක මේ දෙන වැඩි කරන්න එක ඍණ ලැම්ඩා b තිතේ කියන්නේ a තිත බීම තමයි නේද? මාරු කරාට කමක් නැහැ නේ. b තිතේ ධන ලැම්ඩා b තිත b මෙහෙම හැදෙනවා. දැන් පුතේ අපි මේක සුළු කරමු මෙන්න මෙහෙම. b ගේ මාපාංකයේ වර්ගය b ගේ මාපාංක එක ඍණ ලැම්ඩා a තිත a කියන්නේ ඔයා දන්නවා තිත් ගුණිතේ නීතියක්. a තිත a කියන්නේ ඊගේ මාපාංකයේ වර්ගය. ධන ලැම්ඩා වාරයක් a තිත b එක වෙනම. මෙතන a ගේ මාපාංකය එක ඍණ ලැම්ඩා a තිත b වෙනම ධන ලැම්ඩා b තිත b කියන්නේ b ගේ මාපාංකයේ වර්ගය. අවබෝධයි නේද? ආයෙන ලකුණු කරගන්න ওই ටික. ලැම්ඩා සෙවීම කියලා දාලා ওই ටික ලියන්න. තව සුළු කරන්න වෙනවා.
දැන් මෙහෙම සුළු කරමු. b ගේ මාපාංකයෙන් වැඩි කරලා ගන්න හොඳේ. 1 ඍණ ලැම්ඩා වාරයක් b ගේ මාපාංකය a ගේ මාපාංකයේ වර්ගය. මෙහෙම සුළු කරගෙන යන්න. ධන ලැම්ඩා වාරයක් b ගේ මාපාංකය b ගේ මාපාංකයෙන් මේ වැඩි කරනවා හොඳේ. a තිත b. ඉතුරු ටික මෙහෙට ගේන්න පුතේ හොඳේ. ඍණ 1 ඍණ ලැම්ඩා මෙහෙට ගත්ත මම a ගේ මාපාංකය a තිත b. ඊට පස්සේ මෙයා මෙහෙට ගන්නව ඍණ වෙනවා. ඍණ ලැම්ඩා a ගේ මාපාංකය b ගේ මාපාංකයේ වර්ගය සමානයි බිඳුව. ඒතකොට මේ පැත්තේ බිඳුවයි. ඔක්කොම මෙහෙට ගත්තා. දැන් කොහොමද සුළු කරන්නේ? පැහැදිලි දෙතෙන්ද? දැන් අපි මෙන්න මේ පදයයි මෙන්න මේ පදය දිහා බලමු. කවුද පොදු? මට පොදුයි කියලා පේනවා a ගේ මාපාංකය b ගේ මාපාංකය. එතන මෙතන එනවා 1 ඍණ ලැම්ඩා වාරයක් a ගේ මාපාංකය. ඍණ මෙතන a ගේ මාපාංකය b ගේ මාපාංක ගත්තාම මෙතන එනවා ලැම්ඩා වාරයක් b ගේ මාපාංකය. මේ වගේ එකක්. ඊට පස්සේ ඉතුරු පද දෙක තියෙන. මේ පද දෙකෙන් මට පොදුයි කියලා පේනවා a තිත b. a තිත b පොදුයි කියලා ගන්න එළියට. ගත්තොත් මෙතන එනවා ලැම්ඩා වාරයක් b ගේ මාපාංකය ඍණ 1 ඍණ ලැම්ඩා වාරයක් a ගේ මාපාංකය කියලා. සමානයි බිඳුව. නේද? ඊළඟට මෙන්න මේ පදයයි දිහා බැලුවොත් පොඩ්ඩක් පද දෙක දෙපැත්තට ධන ඍණ මාරු වෙලා තියෙනවා. එහෙම පේනව නේද? ඒ නිසා මම යෝජනා කරන මෙතනින් ඍණක් එළියට ගේන්න කියලා. එතකොට මෙතන ඍණ වෙනවා. a ගේ මාපාංකය b ගේ මාපාංකය 1 ඍණ ලැම්ඩා a දෛශිකයේ මාපාංකය ඍණ ලැම්ඩා b දෛශිකයේ මාපාංකය මේක ඍණ a තිත b. මෙතන එනවා 1 ඍණ ලැම්ඩා. එතකොට මේක ඍණක් එළියට ගත්තාම ධන වෙනවා. 1 ඍණ ලැම්ඩා a දෛශිකයේ මාපාංකය ඍණ ලැම්ඩා වාරයක් b දෛශිකයේ මාපාංකය. දැන් පොදු සාධකයක් තියෙනවා. පොදු පදේ විතර ගන්නවා. 1 ඍණ ලැම්ඩා වාරයක් a දෛශිකයේ මාපාංකය ඍණ ලැම්ඩා b දෛශිකයේ මාපාංකය. මෙයා පොදුයි. ඒතර මෙතන ඉතුරු වෙනවා a දෛශිකයේ මාපාංකය වාරයක් b දෛශිකයේ මාපාංකය ඍණ a තිත b. ඔන්නෝම සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමානයි කියලා එනවා. පරිස්සමෙන් සුළු කරන්න ඕන. සුළු කරගමුනේ තොතෙන් දෙනකම්. හොඳට පැහැදිලිව ලියා ගන්න.
පුතේ දැන් මෙතෙන්ට ආවට පස්සේ හොඳට බලා ගන්න. පුතේ කවදාවත් ඒකේ මාපාංග බීගේ මාපාංග ඒතිත බීට සමාන වෙන්න බෑනේ නේද? පැහැදිලිද? ඒ කියන්නේ මම කියන මෙහෙම ඒතිත බී කියන එක්කෙනා ඒගේ මාපාංග බීගේ මාපාංග වලට සමාන වෙන්නේ නැහනේ. ඇයි ඒ සහ බී අතර කෝණයක් තිබුණා. ඒතිත බී සමාන ඒගේ මාපාංග බීගේ මාපාංග cos θ කියලා නෙන්නේ. cos θ පදයක් එනවනේ මෙතෙන්ට. ඒ නිසා මේ දෙන්න සමාන වෙන්න බෑ. අවබෝධයිද? ඒ නිසා මේ දෙන්න අසමානයි. හොඳේ. සමාන වෙන්න බෑ. ତර මේ දෙන්න සමාන වෙන්න බැරි නම් මෙතන බිඳුව වෙන්නේ නැහැ. මේ පදේ බිඳුව වෙන්නේ නැහැ. මේ දෙන්න සමාන වුණොත් විතරයි බිඳුව වෙන්නේ. ඒ නිසා මෙතන බිඳුව වෙන්නේ නැහැ. මෙතන බිඳුව වෙන්නේ නැත්නම් මේක බිඳුව වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ පදේ බිඳුව වෙන්න ඕන. පැහැදිලිද? ତර මම කියනවා එම නිසා අනිවාර්යයෙන්ම එක ඍණ ලැම්ඩා ඒ දෛශිකේ මාපාංකය ඍණ ලැම්ඩා බී දෛශිකේ මාපාංකය සමානයි බිඳුව වෙන්න ඕන. තර මේක වැඩි කරලා ගන්න ලැම්ඩා හොයන්නයි තියෙන්නේ. ඒකේ මාපාංකය ඍණ ලැම්ඩා වාරයක් ඒකේ මාපාංක ඍණ ලැම්ඩා වාරයක් බීගේ මාපාංක. ඍණ ලැම්ඩා එළියට ගන්න. ඒ දෛශිකේ මාපාංක ධන බී දෛශිකේ මාපාංක සමාන බිඳුව ඒ දෛශිකේ මාපාංක ධන බී දෛශිකේ මාපාංක ලැම්ඩා උක්ත කරන්න. හදාගන්න. දැක්කනේද ලැම්ඩා වලගේ? ඔය 2000 අපි හැදුවේ 17 විභාග ගාන. හොඳ ගානක් ඒක. සුළු කිරීම් ටිකක් හොඳට තියෙනවා. හොඳට කරලා පුරුදු වෙන්න.
පුතේ 2018 විභාග ගන්න හදමු. OAB ත්‍රිකෝණයක් දීලා D කියලා කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂය කියලා දෙනවා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. 2018 විභාග ගන්න OAB ත්‍රිකෝණය පැහැදිලිව කියනවා D කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය හොඳේ. ඉන්පස්සේ කියනවා E කියලා කියන්නේ OD ගේ මධ්‍ය ලක්ෂය. මේ තියෙන OD OD ගේ මධ්‍ය ලක්ෂය තමයි E කියලා කියන්නේ. මේ කොටසට සමානයි. ඊළඟට විස්තර කරනවා OF ට FA 1:2 අනුපාතය. කොහොම බලන්න OF ට FA මේක F 1:2 අනුපාතය. ඔන්න ඔහම එන්නේ 1:2 අනුපාතය. O අනුබද්ධයෙන් කැපිටල් A සහ B මේ පීඩුම් දෛශික සිම්පල් A සහ B කියලා දෙනවා මේ පීඩුම් දෛශික දෙනවා. මූල ලක්ෂ්‍ය අනුබද්ධයෙන් පීඩුම් දෛශික දෙක දෙනවා. මේ තියෙන මූලය අනුබද්ධයෙන් දෙපැත්තේ පීඩුම් දෛශික දෙක දෙනවා. අපිට කියනවා BE හොයන්නලු. BE ඊට පස්සේ BF මෙහෙම ගමු. පළවෙනි කොටස BE දෛශිකය කියන්නේ මෙන්න මේක ගන්න වෙනවා. BE දෛශිකය හොයන්න කියලායි කියන්නේ. මෙතන එන අපි ලියමු පුතේ ආකලන නියමය. B වල ඉඳලා ඊට යන එක සමානයි B වල ඉඳලා O ට ගියා O වල ඉඳලා ඊට. ඒ ඔයගොල්ලෝ දන්නවා B වල ඉඳලා O ට එනවා කියන්නේ ඍණ B දෛශිකය. මේකනේ B දෛශිකය කියන්නේ. පල්ලෙහාට එනවා කියන්නේ ඍණ B දෛශිකය නේද? OE කියලා කියන්නේ OD ගෙන් භාගයක්. භාගයක් OD දෛශිකය. දැන් තියෙන ප්‍රශ්න තමයි OD දෛශිකය දන්නේ නැහැ. එහෙනම් OD දෛශිකය ලියන්න වෙන ක්‍රමයකට. OD දෛශිකය සමානයි O වල ඉඳලා A ට ගියා A වල ඉඳලා D ට ගියා. O වල ඉඳලා A ට ගියා A වල ඉඳලා D ට ගියා. ඍණ B දෛශික. මේක A දෛශික. AD දෛශිකය මේ AD දෛශිකය කියන්නේ AB දෛශිකෙන් භාගයක්. ඍණ B භාගයක් A 4න් එකක් AB. හැබැයි අපි AB දන්නවා පුතේ. ඍණ B භාගයක් A දෛශික 4න් එකයි B ඍණේ මෙතන B ගෙන් A අඩු කරන්න. අයි පීඩුම් දෛශික දන්නවනේ පුතේ මේ කැපිටල් B මේක පීඩුම් දෛශිකය දන්න මේක දන්නවා අඩු කරලා ගන්න පුළුවන්. දැන් සුළු කරනකොට බලන්න BE දෛශිකය සමානයි ඍණ B භාගයක් A දෛශිකය 4න් එකක් B දෛශිකය 4න් එකයි A දෛශිකය. පොදු හරයක් ගන්න 4 කියලා. සුළු කරනකොට මෙතන A ඍණ 3යි B දෛශික. බෙදීම 4යි. මෙන්න BE දෛශිකය හෙව්වා. පැහැදිලිද? BE දෛශිකය හෙව්වා. ඊළඟට ඊට පස්සේ වාගෙන් අහනවා BF දෛශිකය. BF දෛශිකය අහනවා වාගෙන්. BF දෛශිකය.
BF හොයන්න මෙහෙම. මේක දැන් ටිකක් එක ගොඩේ වගේ එන්නේ නේද? ඔන්න ඕකනේ ඉන්නේ කොහම. මම මෙහෙම ගන්නද මේ හරියට? මෙතන F. BF දෛශිකය හන අපේ. කොහොමද BF දෛශිකය ගන්න? ওই විදිහටම B වල ඉඳලා O ට ගියා. O වල ඉඳලා F ට ගියා. මෙහෙම මම ලියනවා. BF දෛශිකය සමානයි B වල ඉඳලා O ට ගියා. O වල ඉඳලා F ට. B වල ඉඳලා O ට එනවා කියන්නේ ඍණ B. OF OF කියන්නේ පුතේ මෙන්න බලන්න පොඩ්ඩක්. OF කියන්නේ තුනෙන් පංගුවක් නේද? සම්පූර්ණ දෛශිකයෙන් තුනෙන් පංගුවක්. 3න් 1යි ඒ දෛශිකය. 3න් 1යි OA දෛශිකය. ඍණ B මේකේ දෛශිකය පොදු හරයක් කරන් සලු කරන්න. ඍණ 3යි B ධන A ඍණ 3ක් B බෙදීම 3 මේක BF දෛශිකය. පුතේ අපි හදාගමුද මේ ටික? හදාගන්න ටක් ගාලා රූපසරණ අඳින්න. ඇඳලා හදන්න.
මේකේ ඊළඟ කොටසේදී කියනවා මෙහෙම BEF ඒකරේඛීය බව අපෝහණය කරන්න කියලා මේ දෙක හෙව්වට පස්සේ. පුතේ ඒක කරන්නේ මෙහෙමයි. මෙතෙන් ආවට පස්සේ මේ බලන්න දැන් අපි දන්නවනේ BF දෛශිකය සමානයි A දෛශිකය ඍණ 3යි B දෛශික බෙදීම 3යි කියලා මේකට හරස් ගුණ කරත හැකිනේ. ඔහම දැන් BE දෛශිකය සමානයි 4න් 1යි A ඍණ 3යි B කියලා අපි ගත්තා. ඒතර මේක දාන්න මෙතෙන්ට. ඔහම දැන් මේක කවුරු වගේද? BE දෛශිකය සමානයි K වාරයක් BF දෛශික. ආකාර නිසා BEF ඒකරේඛීය වෙනවා. හරි නේද පුතේ? ඒකරේඛීය වෙනවා. ලියා ගන්න උතෙන්ද මේ බලන්න. දැන් ඊළඟ කොටසට උත්තරේ දෙන්න නම් BF කියන දෛශිකය ඕන වෙනවා DF කියන දෛශිකය ඕන වෙනවා. ඉතින් BF කියන දෛශිකය නම් දැන් හොයලා තියෙන්නේ මේ දෙන්නේ BF. තාමට ඕන වෙනවා DF. DF දෛශිකය මම හොයලා නැහැ පුතේ මේ. DF දෛශිකය මම දන්නේ නැහැ. DF හොයාගන්නයි මට ඕන දැන්. එහෙනම් මුලින්ම ඊළඟ කොටසට උත්තර දෙන්න කලින් DF දෛශික හොයන්න වෙනවා. DF දෛශිකයේ සෙවීම. ඒතර මෙහෙම ලියන්නේ. DF දෛශිකයේ සමානයි වෙන ක්‍රමයක් කියන්න පුතේ. D වල ඉඳලා A ට ගියා. A වල ඉඳලා F ට ගියා. D වල ඉඳලා A ට යනවා කියන්නේ B වල ඉඳලා A ට යන දෛශිකයෙන් භාගයයි. භාගයක් B A දෛශිකය. AF කියලා කියන්නේ සම්පූර්ණ දෛශිකයෙන් 3න් පංගු 2යි. 3න් 2ක් AO දෛශිකය. මේක සුළු කරත හැකි මේ. මෙයාගේ පීඨුම් දෛශිකයෙන් මේක අඩු කරන්න. A ඍණ B. 2 බෙදීම 3යි. මේක ඍණ A. AO කියන්නේ ඍණ A. දැන් මෙතන පොදු හරයක් කරන් සුළු කරන්න පොදු හරය 6යි. මේක 3න් වැඩි කරන් 3ක් A ඍණ 3යි B ඊට පස්සේ මේක 2න් ඍණ 4ක් A. එතකොට මේක සුළු කරාම එනවා මෙහෙම DF දෛශිකය සමානයි ඍණ A
ඍණ 3යි b බෙදීම 6. එතකොට df දෛශිකයේ සමානයි ඍණ 6න් 1යි කියලා ගන්න එළියට ඔහම මේකේ a ධන 3යි b a ධන 3යි b මෙන්න මෙහෙම එනවා පුතේ df දෛශිකය. තව ඊළඟ වැඩේට ඕන වෙනවා bf දෛශිකය. ඒකත් මම මේ ළඟටම ගන්නවා. a ඍණ 3යි b බෙදීම 3 කියලා. අවබෝධයිද? තොර මේ දෙක හදා ගන්න ඔහොම ළඟට ගන්න. ඔය ටික ලියා ගන්න.
පුතේ මේකේ අන්තිම කොටසේදී මොකක්ද කියන්නේ? BF දෛශිකයයි DF දෛශිකය අතර අදිශ ගුණිතය A ගේ මාපාංග B ගේ මාපාංග ඇසුරෙන් සොයන්නලු. මේ බලන්න. මේ දෙන්නක තිත් ගුණිතය අහනවා. හොඳට බලාගෙන ඉන්න. BF දෛශිකයේ තිත DF දෛශිකය. එතකොට A ඍණ 3යි B බෙදීම 3. තිත ඍණ 6න් 1 මෙතන එනවා A ධන 3යි B. මේ ඍණ 6න් 1 මේක ඉස්සරහට ගත්තොත් ඍණ 18න් 1යි. A ඍණ 3යි B. තිත A ධන 3යි B. මේක සුළු කරනකොට A තිතේ ධන 3 වාරයක් A තිත B. මේ දෙන සුළු කරන ඍණ 3 වාරයක් A තිත B. මේ දෙන සුළු කරන ඍණ 9 B තිත B. දැක්කද? ඍණ 1 බෙදීම 18 A ගේ මාපාංකයේ වර්ගය දැන් දන්නවනේ A තිත A කියන්නේ තිත් ගුණිතේ නීතියක් A ගේ මාපාංකයේ වර්ගය. මේ දෙන ලස්සන කැපෙන මේ සමාන පද මේ 9 B ගේ මාපාංකයේ වර්ගය. මෙතන එනවා BF තිත DF කියලා නේද? ඊට පස්සේ මේ ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. A දෛශිකයේ මාපාංකය සමානයිලු 3යි B දෛශිකයේ මාපාංකය. එහෙම වුණොත් මොකක් වෙනවද පුතේ? මෙතන බිඳුව වෙනවනේ. ඕක මෙතන දාපු ගමන් බිඳුව වෙනවා මේ පදය. එහෙනම් මේ තිත් ගුණිතේ බිඳුවක් වෙනවා. එතකොට එන්නේ උත්තරේ මෙහෙම. BF දෛශිකය තිත DF දෛශිකය බිඳුවයි. එතකොට ලම්බක වෙනව නේද? තිත් ගුණිතේ බිඳුවයි කියලා කියන්නේ ලම්බකයි. අපිට පෙන්වන්න කියන්නේ පුතේ ඕකේ ලම්බකයි කියලා. එම නිසා BF දෛශිකය ලම්බක වෙනවා කාටද? DF දෛශිකයට. තිත් ගුණිතේ බිඳුවක් වෙන නිසා. ඒ තිත් ගුණිතේ බිඳුවක් වෙන්නේ ඒගොල්ලෝ දීලා තියෙන මෙන්න මේ සම්බන්ධය මෙතන දැම්මහම හොඳේ. ඒකට තමයි බිඳුව වෙන්නේ. හදාගන්න පැහැදිලිව.